හරි. අපිට තියෙන්නේ ඉස්සරලාම පළවෙනි ගණන් ටික සාකච්ඡා කරන්න. පළවෙනි ගණන c සමානයි 2යි 5r. මම ඉක්මනට ඒක හදනවා. ඔයාලා දැන් ගෙදරින් මේව හදලා ඇති. 2යි 5r සමානයි c. මේක තනි කරන්න ඕනේ කාවද? r. එහෙනම් මම කරන්නේ දෙපැත්තම 2යි 5 ගෙන් බෙදනවා. අපි හදපුම ගාණක් වගේ r සමානයි c බෙදීම 2යි 5. පළවෙනි ගානට උත්තරය ටිකක් වේගෙන් හදනවා මෙන්න. a සමානයි b ඍණ 2යි c. a සමානයි b ඍණ 2යි c. අපි මේක තනි කරන්න ඕනේ c වලින්. මේක තනි කරන්න ඕනේ c වලින්. හරි. c තනි කරනකොට මම ඔයාලට කියලා දුන්න ක්‍රමයක්. දැන් මේකේ තනි කරන කෙනා ඍණනේ. තනි කරන්න ඕන කෙනා ඍණ නම් අපිට පුළුවන් එයාව මේ පැත්තට දාලා ඒව එහා පැත්තට දාන්න. ඒක ලේසි ක්‍රමයක්. නැත්නම් තව ක්‍රමයක් තියෙනවා. නමුත් මේක තමයි හොඳම ක්‍රමය. 2යි c සමානයි b ධන a මෙහාට යනකොට ඍණ a. ඕනේ c නේ. දෙපැත්තම දෙකෙන් බෙදනවා. මේක මෙහෙමත් බෙද හැකි දෙකකින් නැත්නම් වෙන වෙනම දෙකෙන් බෙදන්නත් පුළුවන්. නැත්නම් මේ ඉර එක දිගටම ගහලා එකපාරම දෙකෙන් බෙදන්න පුළුවන්. ඒක වල කැමති ක්‍රමයකට යන්න පුළුවන්. c සමානයි b ඍණ a බෙදීම 2යි. ඊගාව ගාන v සමානයි u ධන at. v සමානයි u ධන at. u ධන at සමානයි v. මේක තනි කරන්න ඕනේ t නේ. පද දෙකයි ගොඩවල් දෙකයිනේ. ගොඩවල් දෙකක් නිසා අනවශ්‍ය ගොඩ දානවා එහා පැත්තට. ඊතර අපට ලැබෙනවා at සමානයි b ඍණ u. අනවශ්‍ය ගොඩ එහා පැත්තට දැම්මා. අපිට ඕනේ a නේ. මේ t නේ. මේ වගේම වැඩක්. c ඕන නම් දෙකෙන් බෙදුවොත්. t ඕන නම් a ගෙන් බෙදන්න. මේ පැත්තත් ඔක්කොම a ගෙන් බෙදලා. t සමානයි v ඍණ u බෙදීම a. ඊළඟ ගාන 4 y සමානයි mx ධන c. y සමානයි mx ධන c. හරි. ඔය අපි හැදුවා මට මේකත් හැදුවා වගේ මතකයි. mx ධන c සමානයි y. මොකක්ද මුලින්ම කරන්න ඕනේ? c තනි කරන්න ඕනේ. එහෙනම් mx පදේ එහා පැත්තට දානවා. c සමානයි y ඍණ mx. c සමානයි y ඍණ mx. හරි නේද? c සමානයි y ඍණ mx. ඊළඟට m තනි කරන්න ඕනේ. ආයෙත් ඕකම ලියනවා. mx ධන c සමානයි y. mx ධන c සමානයි y. m නේ තනි කරන්න ඕනේ. c දානවා එහා පැත්තට. mx සමානයි y ඍණ c. මේ වගේමයි. මේ වගේමයි. කවුද ඕනේ? m ඕනේ. එහෙනම් දෙපැත්තම x ගෙන් බෙදනවා. හරි. m සමානයි y ඍණ c බෙදීම x. ඊළඟ ගාන ගෙදර වැඩ නිසා වේගෙන් හදමු. a සමානයි 2යි වරහන් ඇතුලේ b ධන c. a සමානයි 2යි වරහන් ඇතුලේ b ධන c. තනි කරන්න ඕනේ කාවද? c. දෙපැත්තම අමු කරමු. 2යි b ධන c සමානයි a. කවුද තනි කරන්න ඕනේ? c වල. වරහණක් තියෙනවා නම් ඔයාලට මම කියලා දුන්නා. වරහණට එළියේ තියෙන ඔක්කොම අයින් කරන්න ඕනේ. වරහණට එළියේ තියෙන සියලු දෙනාම අයින් වෙන්න ඕනේ. එහෙනම් ಗುಣ කිරීමේ දෙකක් ඉන්න නිසා දෙපැත්තම දෙකෙන් බෙදනවා. මේ b ධන c සමානයි a බෙදීම 2යි. b ධන c සමානයි a බෙදීම 2යි. දැන් කවුද අපිට ඕනේ? දැන් ඕනේ c නේ. එහෙනම් b අයින් කරනවා. c සමානයි a බෙදීම 2 ඍණ b. අඩු කිරීම b.
ඊගාව එක f සමානයි 5න් 9යි c ධන 32. හරි මේක තනි කරන්න ඕනේ c ව. එහෙනම් c තනි කරන්න නම් වරහණක් මේකේ නෑ. මේකේ වරහණක් නැති නිසා ඔයාලා මුලින්ම 32 අයින් කරනවා. 5න් 9යි c සමානයි f ඍණ 32යි. ඊට පස්සේ අපි අයින් කරන්නේ බෙදීමේ 5. බෙදීමේ 5 අයින් කරන්න නම් දෙපැත්තම 5න් ගුණ කරනවා. f ඍණ 32ත් 5න් ගුණ කරද්දී වරහණක් දාලා 5 දාන්න. ඇයි ඒ? දෙන්නෙක් ඉන්න වෙලාවට ගුණ කරනකොට වරහණක් දාන්න ඕනේ. ඒක අපි කතා කරා. ඒතර මෙයාට මෙයා කැපෙනවා. 9යි c සමානයි මේ 5 මුලින් ලියන එක තමයි වඩාත්ම සාධාරණ. ගුණ කිරීමේ 5ක් තිබ්බොත් ඒක ඉස්සරහට ගන්නවා. ගුණ කිරීමේ සංඛ්‍යාවක් තිබ්බොත් දැන් ඉතින් දෙපැත්තම 9න් බෙදනවා. c සමානයි 5යි f ඍණ 32 බෙදීම 9. 7 වෙනි ගාන දැන් සමහර මේවා හදලා නැති අය ඉන්න පුළුවන් ඔය අතරේ. ඒවා බලන්න විදියක් නෑ අපිට මෙහෙම උගන්නන්න. නැත්නම් අනිවාර්යෙන් මේක හදන්න නැති ළමයි ඉන්නවා. එයාලට අද උදේ තමයි ඔන්න මතක් වෙන්නේ. දැන් තමයි මතක් වෙන්නේ මම සාකච්ඡා කරද්දි දුන්නා කියලා. හරි. ඊළඟ ගන්න යන්න. L සමානයි a ධන n ඍණ 1යි b. L සමානයි a ධන හරි ඕකයි ගන්න. මේක මුලින්ම තනි කරන්න ඕනේ කාවද? මේක තනි කරන්න ඕනේ a ව. a තනි කරමු. ඊට පස්සේ d තනි කරමු. හරි. අපි මුලින්ම තනි කරමු a ව. a ඕනනම් මේ කොටසම එහා පැත්තට දාන්න කියලා ගිය සතියේ කියලා දුන්නා. L ඍණ n ඍණ 1යි d. අපි හදුරු ගානක් මේක. ඊට පස්සේ තනි කරන්න ඕන d ව. ඔය ගානෙම d ව තනි කරනවා. ඒ නිසා මම ආපහු මේක මකන්න නැහැ. මේ තමයි අර උත්තරේ. ඒක හරි මැකුවා. d ව තනි කරන්න යන්නේ. d ව තනි කරනවා නම් a එහා පැත්තට දාන්න ඕන. එතකොට ළමයිකයි ඇයි වරහණ ඉස්සරහ කට්ටිය අයින් කරන්නේ නැති කියලා. එහෙම බෑ. මෙතන වරහණ කිව්වට දැන් මෙතන එක ගොඩක් විදිහට සලකන්නේ. මේ පැත්තේ තව ගොඩක්. ගොඩවල් දෙකක් තියෙනකොට එක ගොඩක් අයින් කරන්න ඕනේ. ඕ දැන් තමයි d අයින් කරන්නේ. දැන් තමයි d අයින් කරන්නේ බෙදලා. හරි? n ඍණ 1 සමානයි l ඍණ a බෙදීම d. ඕනේ n නිසා ඍණ 1 දානවා එහා පැත්තට. n සමානයි l ඍණ a බෙදීම d ධන 1යි. පොඩ්ඩක් ඒකේ n නෙමෙයි තනි කරන්න තියෙන d නේ. d තනි කරන්න තියෙන්නේ. අපි d තනි කරමු. හරි. d තනි කරන්න තියෙන්නේ. ඒක මම තනි කරන්නේ නැහැ. d තනි කරනවා නම් තවත් ලේසියි. දෙපැත්තම n ඍණ 1කින් බෙදන්න. දෙපැත්තම n ඍණ 1කින් බෙදන්න. ඇයි n තනි කරනවා නම් තමයි වරහණ තියාගන්න ඕනේ. d තනි කරනවා නම් වරහණ අයින් කරනවා. ඒ නිසා වරහණයම බෙදුවනේ. d සමානයි l ඍණ a n ඍණ 1යි. මෙතන වරහණ දැම්මත් හරි නොදැම්මත් හරි. 8 වෙනි ගානත් අපි හදන්න කියලා තියෙන්නේ. 8 9 10 11 තමයි මම හදන්න එපා කිව්වේ. හරි 8ට යන්න. 8 x බෙදීම a x බෙදීම a
x බෙදීම a y බෙදීම b සමානයි 1යි. x බෙදීම a y බෙදීම b සමාන 1යි. මේකේ y තනි කරන්න ඕනේ. y තියෙන්නේ මෙන්න මෙතන. y තියෙන්නේ මෙතන. එහෙනම් මෙයාව එහා පැත්තට දානවා හැර වෙන විසඳුමක් නැහැ. මෙයාව මේ පැත්තෙන් එහා පැත්තට තල්ලු කරනවා. හරි? එතන අපිට ලැබෙනවා y බෙදීම b. 1 ඍණ x බෙදීම a. හරි? ඊළඟට y තියාගන්න නම් මෙන්න මේ b අයින් කරන්න එපේ. දෙපැත්තම b ගෙන් ගුණ කරනවා. දෙපැත්තම b ගෙන් ගුණ කරනවා. හරි? මං කියන්නේ වරහණක් දාලායි ගුණ කරන්න ඕනේ කියලා. y සමානයි මේ b මේ පැත්තට ගමු. 1 ඍණ x බෙදීම a මේ පැත්තෙම තිබ්බත් ඒවා වැරදි නැහැ. හරි. ඔය අපි කතා කරේ ගිය සතියේ අභ්‍යාස මාලාවේ ගණන් ටික. දැන් එන්න හැමෝම අද අලුත් ගණන් ටික හදන්න යන්න. අඩුපාඩු සකස් කරගන්න හරි නේද? හරි. එහෙනම් මේක තමයි කරන්නේ. හරි. දැන් මොන මගේ ළමයි වාගේ ප්‍රශ්නත් අහලා තිබ්බා ඊළඟ ගණන් ටිකට මම ඒව තමයි දැන් කියලා දෙන්නේ. හරි. මේ ගාන බලාගන්න. මේකේ තනි කරන්න ඕනේ මට f. හරි? මේකේ තනි කරන්න ඕනේ f5. එතකොට ළමයි කියයි සර් මේකේ තනි වෙලා නෙමෙයිද ඉන්නේ කියලා නෑ. මේ කයට f කියන්නේ එක්ට නෙමෙයි. එකයට f කියන්නේ එක්ට නෙමෙයි. තේරුණා නේද? හරි. අපි මේක f තනි කරමු. ඒක යන්නේ මෙන්න මේ රටාව. දැන් මේක අපි මෙහෙමම තියා ගන්නවා. හරි? මේ පැත්තේ තියෙනවනේ පද දෙකක්. ඔය පැත්තේ යන හිතන්නකො 2න් 1යි 3න් 1යි තිබ්බා කියලා. කොහොමද කරන්නේ? ඔයාලා 2යි 3යි පොදු හරය හොයනවනේ. කවුද 2යි 3යි පොදු හරය? 6. මේ වෙලාවේ නම් 6 ගත්තේ දෙවරක් 3 ගුණ කරලා. දෙවරක් 3 ගුණ කරලායි 6 ගත්තේ. එහෙනම් මේකෙත් අපි කරන්නේ v සහ u ගුණ කරනවා. vu කියලා. දෙවරක් 3 6යි වගේ තමයි. ඊට පස්සේ vu ආවනම් මේක ඔයාලා u ගෙන් ගුණ කරේ. හරියට නිකන් මේක 3ෙන් ගුණ කරා වගේ මේක ඔයාලා v ගෙන් ගුණ කරන්න. එතකොට හරයක් සමාන කරගන්න පුළුවන්. එහෙනම් මෙතෙන්ට එන්නේ u. 1යි u. එයි මේ 1යි u. මෙතෙන්ට එන්නේ 1යි v. හරියට නිකන් මේක 3ෙන් ගුණ කරා මේක 2කින් ගුණ කරා වගේ. එතකොට මෙතෙන්ට 3 එනවා මෙතෙන්ට 2 එනවා. හරි. ඔන්න මේ මට්ටමට ගාන ආවා. මෙතනින් එහාට මේක සුළු වෙන්නේ නැහැ. අය සමාන කට්ටිය නෑ v ට u v කපන්න බෑ u ට u කපන්න බෑ. ඒ මෙතන එකතු කිරීමක් තියෙදි එහෙම බෑ. දැන් අපි එක්න තනි කරගන්න ඕනේ. දැන් ඉතින් අපිට පුළුවන් මේ වගේ වැඩක්. පරස්පරය. මේ පරස්පරය ගන්න පුළුවන් උඩයට මාරු කරන්න. එතකොට ඒ උඩට ඇවිල්ලා එක පහලින් තියන්න ඕනේ නැහැ. මේ පැත්තේ පරස්පරය ගන්නවා නම් දෙපැත්තෙමුනේ. ගන්නවා නම් දෙපැත්තම පරස්පරය ගන්න. ඒතර vu උඩට ඇවිල්ලා u ධන v පහළට එනවා. ඔන්න ලස්සනට අපිට උඩයට මාරු වෙලා තනි වුණා. එහෙම කරන්න පුළුවන්. අපිට පුළුවන් දෙපැත්තෙම උඩයට මාරු කරන්න. එක පැත්තක විතරක් උඩයට මාරු කරලා අනිත් පැත්තේ මාරු නොකර ඉන්න බෑ. මේ පැත්තේ පරස්පරය ගත්තොත් මේ පැත්තේ අනිවාර්යෙන් පරස්පරය ගන්න ඕන. හැබැයි ඔය පරස්පරය ගන්නේ හරයන් එක ගානේ දෙපැත්ත තියෙන්න ඕන. නැත්නම් මේක නෑ සර් මෙතනින්ම පරස්පරය ගන්න බෑ. බෑ. ඇයි ඒ බැරි? මෙතන හරයන් දෙකක් තියෙනෝනේ. මතක තියාගන්න
දෙපැත්තේ ඉන්න ඕනේ කොටස් දෙකයි. දැන් මෙතන කොටස් කීයක් තියෙනවද? මේ පැත්ත එකයි මේ පැත්තේ දෙකක් තියෙනවනේ. එහෙම පරස්පර ගන්න බෑ. හරි. හදපු ගන්න. ප්‍රශ්න අහන්න. ඔයාලට තියෙන ප්‍රශ්න අහන්න. තේරුම් ගන්න. හොඳයි මේක ළමයි ප්‍රශ්න අහන අය ඉන්නවා. ඊළඟ ගාන. මේක තනි කරන්න ඕනේ v. තනි කරන්න ඕනේ v වල. දැන් හරිනම් ඕම ඔය දැන් හදන ගානෙන් පස්සේ ඕන ගානක් හදන්න ඉගෙන ගන්න පුළුවන්. මේ ගානෙන් පස්සේ. තනි කරන්න ඕනේ v වල. හරි. එහෙනම් හොඳට අහගන්නකො ඒකත් මම කියලා දෙනවා. v තනි කරද්දී වල බලන්න v තියෙන්නේ කොතනද කියලා. v තියෙන්නේ මෙතන. මේ තියෙන v අපි ඉතන දෙපැත්ත මාරු කරගමු. ඒක හොඳයි නේ මොකද මේක හොයන්නගෙන මේ පැත්තේ තියෙන්නේ. හරි. v තියෙන්නේ කොතනද මෙතන. එහෙනම් අපි කරන්න ඕනේ ඒ කොටස තනි කරගන්න ඕනේ. ඒ කොටස තනි කරගන්නවා නම් මෙයා මොකද කරන්න ඕනේ? මෙයා යහ පැත්තට දාන්න. දැන් කලින් ගානේ අපිට මේ කොටස තනි වෙනාලි විදිහට. එතකොට උඩ යන මාරු කරා. දැන් එහෙනම් මේ බලන්න එක බෙදීම v සමානයි. එක බෙදීම f අඩු කිරීම එක බෙදීම u. එක බෙදීම u. ඊළඟ තේරුම් නැත්නම් අහන්න ඊළඟ පරස්පරය ගන්න බෑද කියලා කවුරු හරි අහන්න පුළුවන්. ගන්න බෑ. ඇයි ඒ ගන්න බැරි කියලාත් ඔයාලගේ ඔළුවේ තියෙන්න ඕන. ගන්න බැරි. මෙතන හරයන් දෙකක් තියෙනකොට එහෙම පරස්පර ගන්න කතාවක් නැහැ. මේ පැත්තේ එක්කෙනෙක් ඉන්න ඕන. එක්කෙනෙක් විදියට ගන්න. හරි එහෙනම් චුට්ටක් ආයෙ පැහැදිලි කරන්න බෑද? මොකද්ද? සර් ඔක චුට්ටක් ආයෙ පැහැදිලි කරන්න බෑද? හරි. මෙතන පුතේ කියලා දෙන්න කලින් ගන්න කියලා දෙන්න ඕන. හරි. ඔව් සර්. කලින් ගන්නත් ඕනද? නෑ සර්. හරි. ඔය පාරක් කතා කරන්නකො මේ අපිට මේ දැන් මේකේ දෙපැත්ත මාරු කරලා ලියපු ප්‍රශ්නයක් නැහැ. ඔන්න මේක දෙපැත්ත මාරු කරලා ලියුවා. මේ මාරු කරලා ලියුවේ ඉතින් අපිට හොයන්න ඕන කෙනා දකුණු අත පැත්තේ ඉන්න නිසා තමයි අපි ආව වම් අත පැත්තට ගත්තේ. ඒක ලොකු ප්‍රශ්නයක් කරගන්න අවශ්‍ය නැහැ. දැන් අපිට ඕනේ v නේ. ඒ නිසා අපි කරන්නේ v තියෙන පදය තනි කරගත්තා. v තියෙන පදය තනි කරගන්න නම් මෙයාව එහා පැත්තට යවන්න. එයා වින වෙනවනේ එහා පැත්තට යන්න. ඒ ටික හරි. දැන් අපිට උදයට මාරු කරලා පරස්පර ගන්න බෑ. ඇයි ඒ? එහෙම පරස්පර ගන්න නම් මේ පැත්තේ හරයන් එකයි තියෙන්න ඕනේ. එහෙනම් අපි දන්නවා මේකේ හරයන් එකක් හදාගන්න ක්‍රමය. 2යි 3යි ආවනම් දෙවරක්ම 6නේ ගන්න ඕනේ. f සහ u ආවනම් මේ දෙන්නම ගුණ කරනවා u ගෙන් මේ දෙන්නම ගුණ කරනවා f ගෙන් මේ දෙන්නම ගුණ කරනවා f ගෙන්. එතකොට හරයන් සමාන වුණා. එහෙනම් මේ බලන්න එක බෙදීම v සමානයි
පහළට fu එනවා. එතකොට ළමයි කියන්නේ නෑ මෙතන තියෙන uf නේද කියලා. දෙවරක් 3 කීයද? 6යි. 3 වරක් 2 කීයද? ඒත් 6යි. දෙවරක් 3 කිව්වත් එකයි 3 වරක් 2 කිව්වත් එකයි. කැමති එකක් ලියන්න පුළුවන් ඈ. මෙතන u එකයි u කියන්නේ u එකයි f කියන්නේ f. දැන් අපිට තනි කරන්න ඕනේ v නේ. දැන් නම් පරස්පරය දාන්න අයිතියක් තියෙනවා. ඇයි දැන් මේ පැත්තේ තියෙන්නේ හරයන් එකයි. මෙතන හරයන් දෙකක් තියෙද්දි ඔය වැඩේ කරන්න බෑ. එහෙනම් මෙන්න v සමානයි fu උඩට ඇවිල්ලා උඩ තියෙන කෙනා පහළට යනවා. මෙතනත් උඩ තියෙන කෙනා පහළට ගියේ. දැන් පහළින් එකයි කියලා දාන්න ඕනේ නෑනේ. ඒ නිසාම එක දාන්නේ නැහැ හැම වෙලේම පහළින්. ඔන්න උත්තරේ. v සමානයි fu බෙදීම u ඍණ f. හරි. තේරුම් නැත්නම් කිව්වොත් ප්‍රශ්න අහන්න ඇයි මෙහෙම වුනේ? අද තියෙන ඔය වගේ ගණන් ටිකක් තමයි ඉතුරුලා තියෙන්නේ ඈ. හරි. තව දුට්ටක් මේක පැහැදිලි වෙන්න ඕන මේ ගාන හදාගන්නකො හදලා ඔය ගානෙම u ව තනි කරන්න බලන්න. ඔය ගානෙම u ව තනි කරන්න ඊළඟට v තනි කරපු විදිහටම u තනි කර හැකි. ඔය ගානේ අර විදිහටම බලන්න තනි කරන්න u සූත්‍ර පාඩමට මුල ටිකට හිටපු නැති අයට මම අනිත් පන්තියේ සූත්‍ර පාඩම කරද්දි එතෙන්ට ගන්නම් ඔයාලා. දැන් මේ සතිය දවසක් කරනවා. මම එහෙම වුණොත් මේකට මැසේජ් එකක් දාන්නම්. සූත්‍ර පාඩමේ මුලට හිටපු නැති අය ඒකට සම්බන්ධ වෙන්න. මම ඒ පණිවිඩය කියලා දාන්නම් ඈ. මොකද ගිය සතියේ පන්තිය කරේ නෑ ඒකයි. හරි. තනි කරන්න කියලා තියෙන u ඈ. එහෙමයි තියෙන්නේ. u නේ. දැන් මේ පදයේ තියාගෙන මෙයාම දාන්න යන්න. අවශ්‍ය කෙනා තියාගෙන අනවශ්‍ය කෙනා යවන්න. හරි. එච්චරයි. පොඩි දෙයක් තියෙන්නේ. ඊට පස්සේ මේ දෙන්නම v ගේ. මේ දෙන්නම f ගේ. එතන එක බෙදීම u සමානයි fv පහළට එනවා. උඩට v ඍණ f. උඩට v ඍණ f. හරි. උඩට v ඍණ f වෙනවා. දැන් දෙපැත්තෙම පරස්පරය u සමානයි fv බෙදීම
v ඍණ f FB බෙදීම V ඍණ F. හරි. ඔන්න දැන් ඔයාලට මම හිතනවා ඒ જાතියෙන් මේ විදිහේ ගානක් ආවොත් හරි මේ විදිහ ආවත් හොඳට මතක තියාගන්න. හොයන කෙනා පහළ ඉන්න ඕනේ. තේරුණාද? හොයන කෙනා පහළ ඉන්න ගණන් නම් මේ ක්‍රමේ තමයි කරන්නේ. හරි? හරි. ඊළඟ ගානට යන්නේ. ඔයාලා මේකේ තනි කරන්න ඕනේ x වර්ග. මේකේ තනි කරන්න ඕනේ x වර්ග. මේකේ තනි කරන්න ඕනේ x වර්ග. ax සමානයි bx ධන c x තනි කරන්න. ප්‍රශ්න එහෙම නැද්ද? හරි බලමු අපි එහෙනම්. මේ බලන්න. මේක x අකුරු දෙකක් තියෙනවා නේ. x අකුරු දෙකක් තිබ්බොත් මොන xද කියලා අපිට එහෙම බෑ. අපි කරන්නේ දැන් තනි කරන්න ඕන කෙනා x නේ. ඒ නිසා x අඩංගු හැම කෙනෙක්ම එක පැත්තකට ගේන්න ඕනේ. අය x කියන කට්ටිය දෙපැත්තේ තියෙන්න බෑ. තියෙන හැම x තියෙන පදයක්ම එක පැත්තකට එන්න. එහෙනම් අපිට පුළුවන් මේ bx කියන කෙනත් මේ පැත්තට දාන්න. අය x අඩංගු හැම කෙනෙක්ම එක පැත්තක තියෙන්න ඕන. ඊට පස්සේ මෙතනත් x ඉන්නවා මෙතනත් x ඉන්නවා. x අකුර ස්ථාන දෙකේම තියෙන නිසා ඒක අපි පොදු සාධකයක් කරගෙන a ඍණ b කියලා කියනවා. x කියන්නේ පොදුයිනේ. එයා එකට ගත්තා. එතන ඉතුරු වෙන්නේ a ඍණ b සමානයි c. දැන් අපිට ඕනේ x වනේ. ඒ නිසා අපි කරන්නේ අනවශ්‍ය කොටසෙන් බෙදනවා. අනවශ්‍ය කොටසෙන් බෙදන්න හේතුව තමයි මෙතන ಗುಣ වෙලා තියෙන්නේ. එහෙනම් මෙයාගෙන් බෙදුවා. මේ පැත්තත් a ඍණ b ගෙන් බෙදුවා. මේ ඔයාලා හිතන තරම් වැඩේ ලේසි උනේ නෑ. බෑ අමාරුනෙත් නෑ. c බෙදීම a ඍණ b. බලන්නකො මේ ගානේ තව කොතනක හරි x අකුරක් තියෙනවද කියලා. මේ ගානේ ආයේ x අකුරු නැහැ. ඒ කියන්නේ x අකුර තනි වෙලා තියෙන්නේ. වෙන කොතනකවත් x නැහැ. හරිනේ. ප්‍රශ්න අහන්න නැත්නම් මම හිතන්නේ ප්‍රශ්න නැහැ කියලා. ඊළඟ ගානට යන්න. ඊළඟ ගාන
සමානයි ax බෙදීම y ඍණ x මේකෙත් අපි x තනි කරන්න ඕනේ ax බෙදීම y ඍණ x මේකෙත් x තනි කරන්න ඕනේ මේකෙත් x තනි කරන්න ඕනේ හරි මේකත් මම කියලා දෙනවා ඒ නිසා චුට්ටක් අහගන්නයි තියෙන්නේ හරියට හරි ඔබන මේකෙත් අපිට බෑනේ මෙතනත් x ඉන්නවා මෙතනත් x ඉන්නවා ඒ නිසා අපිට මොකුත් කරන්න බෑ නේද ඔන්න දැන් අපිට පුළුවන් මේකට මුලින්ම අපි කරන්නේ බෙදලා තියෙන කෙනා අයින් කරගන්න කියලා. ඔය බෙදලා තියෙන කෙනා අයින් කරගන්න පුළුවන් මෙයා කෙලින්ම මේ පැත්තේ උඩට ගුණ කරන්න පුළුවන්. ඕකට අපි කියන්නේ හරස් ගුණිතය. හරි. පහළ තියෙන කෙනෙක් එහා පැත්තේ උඩට ගුණ කරන්න පුළුවන්. එහෙම නැත්තම් පුළුවන් මේ පැත්තත් y ඍණ x ගෙන් ගුණ කරනවා. මේ පැත්තත් y ඍණ x ගෙන් ගුණ කරනවා. දෙපැත්තම y ඍණ x ගෙන් ගුණ කරන්න පුළුවන්. හරි. අපි ලේසි ක්‍රමයකට යමු. මෙයාව කෙලින්ම එහා පැත්ත උඩට දානවා. හරි එතකොට අපිට මෙහෙම වෙනවා t වලින් මෙයාව ගුණ වෙනවා. එහෙම නැත්නම් අනිත් ක්‍රමය තමයි මෙහෙම. දෙපැත්තම y ඍණ x ගෙන් ගුණ කරනවා නේ. මේ පැත්තත් y ඍණ x ගෙන් ගුණ කරනවා. අර දෙපැත්තම පහෙන් ගුණ කරන්නේ ඒ වගේ. එතන මෙයාට මෙයා කැපෙනවා. මේ පැත්තේ t y ඍණ x ඔන්න හොයනවා. මොන ක්‍රමයකට ගියත් ඒකමයි එන්නේ. ඊට පස්සේ මේ t ගෙන් මෙයාලා ගුණ කරනවා. ty මේ අමාරු ගණන් තුනක් මම අද ඉතුරු කරේ ඈ. ty tx ax ඔන්න ගන්න. තව ඉවර නැහැ. හැම තැනම x තියෙනවා. දැන් මේ පැත්ත මම අය හදන්නේ නැහැ. මේකමනේ එකකින්. හැම තැනම x තියෙනවා. x අකුරු එකම පැත්තකට යොමු කරලා එකම පැත්තකට දාන්න. එහෙනම් ඔයාලට පැහැදිලිව පේනවනේ මෙයා මේ පැත්තට දැම්ම නම් වැඩි ලේසි. මෙයා මේ පැත්තට දැම්ම නම් වැඩි ලේසි. ඒතර මේ වලන ty ax ධන tx ax ධන tx ඇයි මෙයා මේ පැත්තට දැම්මා දැන් ක්‍රමේ හරි x එළියට ගත්තා a ධන t x නේ ඕනේ දෙපැත්තම a ධන t වලින් බෙදුවා මේ ty බෙදීම a ධන t බලන්න පොඩ්ඩක් මුලේ ඉඳලා මේක අපහැදිලි ගණන් තියෙනවද කියලා. ඔයාලම හිතින් හදලා නැවත මුලේ ඉඳලා හදන්න හිතින්. බලන්න මේක දැන් මොකක්ද උනේ කියලා බලන්න. මෙයා මේ පැත්තට දැම්මා. මෙයාගේ වරහන් ඉවත් කරා. අපහැදිලි වෙන්න විදිහක් නැහැ ඒක. tx මෙහාට දැම්මා. ගැටලුවක් වෙන්න බෑ. x පොදු නිසා එළියට ගත්තා. ගැටලුවක් වෙන්න බෑ. x තනි කරන්න ඕන නිසා වරහණෙන් දෙපැත්තම බෙදුවා උත්තරය හරි. අය ඔය ජාතියම ගානක් මම දැන් හදන්න දෙනවා. හරිනේ හරි එහෙනම් සූදානම් වෙන්න මෙන්න ගණන් තුන හරි 9 10 11
ඔයාලගේ අච්චුපත තියෙනවා නම් ඔයාලා ගත්ත ඇති 9 10 11 අය කියලා දීලා තියෙන ඔක්කොම 9 10 11 ඔය 10 වෙනි ගාන හදද්දි වරහන් ඉවත් කරගන්න 11 හදද්දි 11 නම් මේ අපි දැන් මේ හැදුවා වගේ ගානක්
හරිනේ. ඔය ගණන් තුන අපිට අනිවාර්යෙන් හදන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද උදාහරණ තුනක් මම කියලා දුන්නා. තුනටත් වඩා. අපි නම් බලමු. හරි. මම පළවෙනි 9 10 11 ගණන් තුන දැන් හදනවා. ඔයාලගේ අවශ්‍ය පොතක් ඇතිනේ. 9 එකයට R1 එකයට R2 එකයට R කැපිටල් R ඈ තනි කරගෙන R2 එහෙනම් ඉතින් මම ටක් කරලා දැන් කියලා දීම අඩුයි එකයට R අඩු කිරීම එකයට R එක දැන් ඇයි එහෙම කරේ කියලා ඔයාලගේ ඔළුවට එන්න ඕනේ ඇයි මෙහෙම කරේ මේක R එකෙන් මේක කැපිටල් R වලින් එකයට R2 සමානයි R1 ඍණ R උඩයට මාරු කරා R2 සමානයි R1 ඍණ R ඊළඟට 10 වෙනි ගාන AX සමානයි M X ඍණ T මේක තනි කරන්න ඕනේ X වල හරි තනි කරන්න ඕනේ X වල මේක තනි කරන්න ඕනේ X වල මේ බලන්න දෙපැත්තක x ඉන්නකොට එහෙම x අඩු කරන්න ලේසි නෑ දෙපැත්තක ඉන්නවනේ එහෙනම් අපි කරන්නේ මේ පැත්තේ m ගෙන් මේ වරහණ ගුණ කරනවා mx mt දැන් x අඩංගු ඔක්කොම එක පැත්තකට මොකද මෙතනින් x ගලව ගන්න බෑ මෙතනින් x ගලවන්න බැරි m වලින් හිතන්නකො x වට වෙලා තියෙන නිසා m වලින් මේ දෙන්න ගුණ කරලා වරහණ අයින් කරනවා ඔන්න දැන් අපිට x අරගෙන ආවම මේ පැත්තට ax ඍණ mx සමානයි ඍණ mt දැන් x ගත්තා එළියට a ඍණ x නෙමෙයි a ඍණ x නෙමෙයි a ඍණ m a ඍණ m ඍණ mt දෙපැත්තම a ඍණ m වලින් බෙදනවා x සමානයි ඍණ mt a ඍණ m තව සමහර ළමයෙකුට මෙහෙම උත්තරයක් එන්න පුළුවන් mt බෙදීම m ඍණ a කියලා පිළිතුරක් එන්නත් පුළුවන්. මෙන්න අපිට පිළිතුර හැබැයි කාට හරි ළමයෙකුට මෙහෙම උත්තරයක් ආවා කියලා එයා වැරදි නෙමෙයි. හරි. ඔය හැදුවේ අපි 10 වෙනි ගාන. 10 වෙනි ගාන හැදුවේ. මේ උත්තරය අපි කවුරු හරි ළමයෙක් ඉන්නවද? හරි. 11 නම් හදන්න ඕනේ 11 කියලා දුන්නම ගන්න 11 p සමානයි at බෙදීම a ඍණ at බෙදීම a ඍණ p at බෙදීම a ඍණ p
AT බෙදීම A ඍණ T මෙයා මේ පැත්තට හරස් ගුණ කරමු P A ඍණ T සමානයි AT PA PT AT T නේද තනි කරන්න ඕනේ එහෙනම් මෙයා දානවා මේ පැත්තට PA සමානයි AT ධන PT AT ධන PT PA සමානයි T ගත්තොත් A ධන P දෙපැත්තම A ධන P වලින් බෙදනවා මේ T සමානයි PA බෙදීම A ධන P සර් ඒකේ ඒ හොයන්න තියෙන්නේ. මොකද ඔව් දෙනේ හරි කමන්න අපිට අර ඒක ඒ නේ හොයන්න තියෙන්නේ හරි එහෙනම් කියන්නේ මෙතනින් පස්සට ගෙන්නේ නැහැ ඒ නේ හොයන්න තියෙන්නේ කමන්නේ මම T කියලා හිතන්න T දුන්නේ එහෙනම් අපි කරන්න තියෙන්නේ ඒ අඩම් ටික පැත්තට දාන්න බෑ මෙයා මේ පැත්තට දාලා මෙයා මේ පැත්තට දැම්මොත් මට ලේසියි කියලා හිතනවා. එහෙම නැතුවත් පුළුවන් මේ PA මෙයා මේ පැත්තට දානවා. ඍණ AT ඍණ PT මෙහාට දාපුවම ධන PT. හරි ඔයාලට මම උත්තර දෙකම දෙන්නම්. මේකේ A ගත්තොත් එළියට P ඍණ T. P අර එකම රටාව දෙපැත්තම P ඍණ T ගෙන් බෙදනවා. A සමානයි PT බෙදීම P ඍණ T. කාට හරි ළමයෙකුට මෙහෙම උත්තරය ආවනම් ඒකත් පිළිගන්නවා. ඍණ PT T ඍණ T. ඍණ PT T ඍණ P කියලා ආවනම් ඒත් හරි. මෙහෙම ආපු ළමයෙක් ඉන්නවද? ඔව් සර්. හරි. මෙහෙම ආපු අය ඉන්නවද? මේ උත්තර දෙකම හරියයි. හරි. හරිනේ ලියන්න අවසාන මාතෘකාව මේ පාඩමේ ආදේශය කියලා දෙන්න දෙයක්වත් නම් මේකේ නෑ ආදේශය හරි ආදේශය
හරිනේ. එහෙනම් දැන් අපි මේකේ ගණන් ටිකක් හදලා අලුත් පාඩමට යමු. ටිකක් ඉන්න. හරි. අපි ඉස්සෙල්ලා උදාහරණ ගන්න හදමු. දැන් ආදේශය කියනවා ගන්නවා. ආදේශය අපිට 6 වසරේ ධම්ම තියෙනවා. අර එක්කෙනෙක් වෙනකොට තව කෙනෙක් ගෙනිහිල්ලා තියෙන එක කරන්නේ. ආදේ වොලිබෝල් ගහද්දිත් ඔය ආදේශ කරන්නේ මේ වගේ ආදේශයක්. එක්කෙනෙක් ඉන්නවා එයා වෙනකොට වෙන කෙනෙක් ගෙනියනවා. හරි. ක්‍රීඩාවලත් ඒක තියෙනවා. හරි මේ බලන්න. මම ඉස්සෙල්ලා පොඩි ගාණක් දෙනවා ඔයාලට. ඒ ගාණ ටිකක් අමාරු වුණාට මම කියලා දෙන ගාන. ලියන්නකො p සමානයි c එක ධන r බෙදීම c R බෙදීම C. හරි සූත්‍රයේ P සමානයි 495යි. P සමානයි 495යි. P සමානයි 495යි. C සමානයි 450යි. C සමානයි 450යි. නම් R වල අගය සොයන්න. R වල අගය සොයන්න. මං කියලා දෙන්න තෝරගත්තේ අමාරු ගානක්. මොකද ලේසියව ඔයාලට ඇත්තටම පුළුවන්. අමාරු ගානක් ඉගෙන ගත්තාම හරි. මේ බලන්න. දැන් මම මේක හදනවා. හරි. ඔන්න හොඳට අහගන්න. දැන් හරි සූත්‍රය ලියනවා. හරි. ඉතාලම කල්පනාවෙන් ඉන්න. P කියන්නේ කීයද 495න් P තියෙන තැන 495 ලියමු. C තියෙන තැනට 450 ලියනවා. හරි. C තියෙන තැනට 450 ලියනවා. එක ධන R බෙදීම C. දැන් කවුද අපි තනි කරන්නේ R නේ තනි කරන්න ඕනේ. R තනි කරන්න නම් අපිට පුළුවන් මෙහෙම. මේ 450න් ඕනනම් දෙපැත්තම බෙද හැකියි. ඊටත් වඩා ලේසි මේ 450න් මේ දෙන්න ගුණ කරනවා. මේ 450න් මේ දෙන්නම ගුණ කරනවා. විවිධකම තියෙනවා. ඕන ළඟට කියන්න පුළුවන් දෙපැත්තම 450න් බෙදමු. ඕන පාරක යන්න පුළුවන්. හරි මේ බලන්න. 495 සමානයි 450 එකකින් ගුණ කළොත් කීයද? 450යි. 450 එකකින් ගුණ කළොත් 450යි. මෙතන R බෙදීම 100 450න් ගුණ වෙනවා. මම ඒක ගුණ කිරීම 450 කියලා දානවා. R බෙදීම 100 450න් ගුණ වුණා. ප්‍රශ්නයක් නැහැ. මෙයාට මෙයා මොකද වෙන්නේ? බින්දු ලස්සනට කැපෙනවා. හරි. තවත් ඕනනම් අපි යමු. 5 වරක් 2යි 5 වරක් 9යි. එහෙම නොකර කියලා මේකේ ගැටලුවක් නැහැ. බින්දු කැපුණා. හොඳට අහගන්න අමාරු ගානක් තමයි මම ඉස්සෙල්ලා කියලා දෙන්නේ. බින්දු කැපුණා. 5 වරක් 9යි 5 වරක් 2යි. ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මම ලියනවා 495 සමානයි 450 එකතු කිරීම 9යි R බෙදීම 2යි. 9යි R බෙදීම 2යි. අය මුලට යන්න මම මේක හදලි කරලා මම ආය නැවත මුලින් ඉඳලා කියලා දෙන්නම්.
දැන් මේ 450 මෙහාට දාන්න බෑද? 450 මෙහාට දාන්න. 495 අඩු කිරීම 450 9යි r බෙදීම 2යි. කියලා 495න් 450 කියපුවම 45යි. 45 සමානයි 9යි r බෙදීම 2යි. දැන් බෙදීමේ දෙකක් දෙපැත්තම දෙකෙන් ගුණ කරමු. හරිනේ? 90 සමානයි 9යි r. දෙපැත්තම 9ෙන් බෙදනවා. r සමානයි 10යි කියලා වලට පැහැදිලිද? r සමානයි 10යි. හරි. උත්තකින්ද අය මුලට යමු. ආදේශ කරා 450යි මේ දෙන්නම ගුණ කරානේ. 450යි මේකත් 450ෙන් ගුණ කරා. බිඳුවට බිඳුව කැපුණා. 5 වරක් 2යි 5 වරක් 9යි. ඊට පස්සේ මේ 450 මේ පැත්තට දානවා. අඩු කරා 45යි. ඊට පස්සේ දෙපැත්තම දෙකෙන් ගුණ කරානේ. 90 සමානයි 9යි r. දෙපැත්තම 9ෙන් බෙදුවොත් r සමානයි 10යි. උත්තක් ඉන්න හදන්න එපා. ඒක අමාරු වගේ දැනෙන්න පුළුවන් සමහර අයට. හරි. දැන් r සමානයි 10යි. ඊළඟට බලන්න. චුට්ටක් ඉන්න. තාම හදන්න එපා. තාම මේව අමාරු වෙන්නේ. දැන් මේක අතර මම අමාරු ගන්න මුලින්ම කියලා දුන්නා. ආයෙත් මම කරන්නේ මේ වගේ වැඩක්. හරි. මම මේකේ r නේද හොයන්න ඕනේ. r නේද හොයන්න ඕනේ. මම r තනි කරගන්නවා. ඒ තව පාර r තනි කරගන්නවා. හරි. r තනි කරගන්නවා. එහෙනම් ඔන්න බලන්න ඊළඟට මම කරන වැඩේ කලබල වෙන්න එපා. තාම තේරුන්නේ නැහැ කියලා. හරි. c එක ධන r බෙදීම 100 සමානයි p. දැන් මම r තනි කරගන්නම් දෙපැත්තම c ගෙන් බෙදනවා. ඔය එක ධන r බෙදීම 100 සමානයි p බෙදීම c. p බෙදීම c. දැන් මට ඕනේ මේ එක අයින් කරනවා එහා පැත්තට. එක වැඩක් නැහැ. එක දානවා එහා පැත්තට. r බෙදීම 100 සමානයි p බෙදීම c ඍණ 1. කලබල වෙන්න එපා තේරුනේ නැහැ කියලා. මම මේ දැන් මේ උත්තර කිරීම නම් ගැටලුවක් නැහැ. දැන් අපිට ඕනේ r නේද? එහෙනම් අපි කරන්නේ දෙපැත්තම 100ෙන් ගුණ කරනවා. මේ පැත්තත් 100ෙන්. හරි. මේ පැත්තත් 100ෙන්. ගුණ කරද්දී මම කියවනේ වරහණක් දාලා කියන්න කියලා. ඒතර 100ට 100 කැපෙනවා. r සමානයි 100යි p බෙදීම c ඍණ 1. හරි චුට්ටක් ඉන්නු. ඕන්නම් r ව තනි කරන්නේ නැතුව තියෙන විදිහටම හදාගෙන යන්න අයිතියක් තියෙනවා. r ට කීයදාවේ 10යි. ඕන්නම් r තනි කරන්න. මෙන්න r තනි කරා. අපි මේ පළවෙනි ගාන ක්‍රම දෙකටම හදමු. තේරුණා නේද? හරි. ඔයාලා ඉස්සල්ලා r තනි කරන්නේ නැතුව හදපු ක්‍රමයකට හදාගන්නකො. මට මොකද මේක දැන් මකන්න වෙනවා. මේ ගාන එතනින් එහාට හදන්න නම් මේ ටික මකන්න වෙනවා. ඔයාලා ඉස්සල්ලා මේ ටික හදන්න. තේරුම් අරන් හදන්න මොකක්ද මේ කියලා ලොකු අමාරුවක් නැහැ. වරහන් ටිකවත් කරා. පළවෙනි ගාන නිසා ක්‍රම දෙකටම හදමු.
ගැටලුවක් කරගන්න එපා. ඔයිට වඩා ඔක්කොම ලේසි අභ්‍යාස මාලාව ගණන් ඈ. මම දැන් මේ මිශ්‍ර අභ්‍යාස ගණන් තමයි මුලින්ම ගත්තේ. මුලින්ම ගත්තේ මිශ්‍ර අභ්‍යාසයේ ගණන්. හරි. දැන් ඕක ඉවරනේ හදලා. හරි. ඕන අපිට R මේ විදිහටම උත්තර කරගන්න. මේ හොයන්න මම මේ ටික මකනවා දැන් ඈ. හරි. දැන් මම අනිත් කියලා දෙන ක්‍රමය මොකද්ද? මම අනිත් කියලා දෙන්නේ R තනි කරගන්න. දැන් R ට ආදේශ කරමු බලන්න. දැන් අපි R තනි කරගත්තානේ. R සමානයි CI P කියන්නේ 495යි C කියන්නේ 450යි ඍණ 1යි. හරිද? තව ඉදිරියට යනවා. CI දැන් මෙතන 450යි මෙතන 1යි තියෙන්නේ. ඒ කියන්නේ මෙතනත් අපිට ඉන්නේ 15ට 1. මෙතන 450 නිසා මෙතනත් 450න් ගුණ කරනවා. මේ ස්ථාන දෙකම 450න් ගුණ කරේ හරය සමාන කරගන්න. එතකොට 15ට 450 එනවා. උඩට එනවා 495 අඩු කිරීම 450. 495 අඩු කිරීම 450. හරි නේද? R සමානයි CI 495න් 450ක් ගියාම 45යි 15ට 450යි. ඇයි වරහණක් දැම්මේ නැත්තේ? වරහණක් ඕනේ නෑද? වරහණක් ඕනේ නෑද? මෙන්න සුළු වෙනවා. මේ බලන්න. බිඳුවට බිඳුව කැපෙනවා. 45ට 45 කැපෙනවා. R සමානයි 10යි. මේ මම හැදුවේ එන්න පුළුවන් අමාරුම ගාන. බලන්න ඔයාලා මට කියන්න ඔයාලට මොන ක්‍රමයේද ලේසි? පළවෙනි ක්‍රමය. පළවෙනි එක ලේසි. හරි. ගැටලුවක් නැහැ. කලබල වෙන්න එපා. හැබැයි ඉතුරු වෙන ඔක්කොම මේකට ලේසි ඈ. හරි. අපිට ඕන නම් ඒ හොයන්න ඕන කෙනාව තනි කරගෙන ගාන හදන්න පුළුවන් කියලා මම මේ කියලා දුන්නා. එහෙම නැත්නම් ඒ තියෙන විදිහටම හැදුවේ හැකියි. අපි තව ගානක් හදමු. හරි. ඕක ඉක්මනට හදා ගන්නවා. හරි. දැන් ඔයාලට මම ටික ටික ලේසි කරනවා ගණන් ටික. උන් අමාරුම ගාන තමයි ඉස්සල්ලාම කියලා දුන්නේ ආදේශය නිසා. වෙන මුක්ත කිරීමක් විතරයි නෑනේ. හරි. දැන් මේක මම කරනවා. ඊළඟ ගාන තනියෙන් හදමු. ඊළඟ ගාන තනියෙන් හදමු. කොහොම බලන්න. y - c බෙදීම x සමානයි m. හරි. ඊට උගා අමාරු ගණන් ටිකක් හදපුවම වැඩේ හරියටම හරියනවා. y ඍණ c බෙදීම x සමානයි m සූත්‍රයේ y සමානයි 20යි c
c සමානයි ඍණ 4යි c සමානයි ඍණ 4යි n සමානයි 3යි නම් x හොයන්න නම් x හොයන්න හරි ඔයාලා මේ ටික හරියට කරමු අභ්‍යාස එකක්වත් අමාරු නෑ අභ්‍යාසය ඔක්කොම ඊට වඩා ලේසියි හරි පුළුවන් ඕනම ක්‍රමයකට එක්ක x තනි කරගෙන හදන්න නැත්නම් ඔය තියෙන විදිහටම ආදේශ කරලා හදන්න උත්සාහ කරන්න වැරදුනාට කමක් නැහැ මට මේක හරියන්නම ඕනේ නැහැ වැරදුනත් කමක් නැහැ උත්සාහයක දෙන්න මම ඔයාලට මේක ක්‍රම දෙකටම හදනවා. ඒතර ඔයාලට සාමාන්‍යයෙන් ලේසි අමාරු ක්‍රමයේ තීරණය කරගන්න පුළුවන් නේ ගණන් දෙක තුනක් හදුවාට පස්සේ. ඔම් බලන්න එක ක්‍රමයක් ඈ. එක ක්‍රමයක් නම් තියෙන විදිහටම දාන්න. y කියන්නේ 20යි. අඩු කිරීම c කියන්නේ ඍණ 4 මෙහෙමයි කියන්න ඕනේ. 20 අඩු කිරීම ඍණ 4. ඔන්න n කියන්නේ 3. මතකනේ ඍණයි ඍණයි එක ළඟට આવොත් ධන ඍණයි ඍණයි එක ළඟට આવොත් ධන 20 ධන 4 බෙදීම x සමානයි 3යි 24 බෙදීම x සමානයි 3යි 24 බෙදීම x සමානයි 3යි වැඩේ ලේසි දෙපැත්තම x ගෙන් ගුණ කරත් හරි නැත්නම් මේ x එහා පැත්තේ උඩට ගුණ කරත් හරි මම දෙපැත්තම x ගෙන් ගුණ කරන්න කොහේ මොකද 24 සමානයි 3යි දෙපැත්තම 3ෙන් බෙදනවා x සමානයි 8යි ගන්න ලස්සන උත්තරයක් x සමානයි 8යි පොඩ්ඩක් ඉන්න හදන්න එපා මේ ලියා ගන්න එපා ඔයාලා හදපු ක්‍රමේ ලියා ගන්න මේකත් බලා ගන්න අනිත් ක්‍රමේ x මේ පැත්තට දාන්න හරි x නැත්නම් දෙපැත්තම x ගෙන් ගුණ කරනවා හරි මෙයාට මම කැපෙනවනේ y ඍණ c සමානයි mx දෙපැත්තම m ගෙන් බෙදනවා අපි ගිය සතියේ මේව හැදුවා දැන් x තනි කරගත්තා y ඍණ c බෙදීම m දැන් ආදේශ කරමු y කියන්නේ 20යි අඩු කිරීම ඍණ 4යි බෙදීම 3යි නේ 20 ධන 4 බෙදීම 3යි 24 බෙදීම 3යි 8යි දැන් ඔයාලට පහසු ක්‍රමයක් තෝරගන්න මම කියන්නේ මොකක්ද කියලා ඕනම ක්‍රමයක් තෝරගන්න හරි හැබැයි මතක තියාගන්න අච්චුපතේ ගණන් ඔයිට වඩා ඔක්කොම ලේසියි කියලා ටක් ඉතින් අමාරු තමා ඒ සාමාන්‍ය මට්ටමකට හදන්න පුළුවන් මහන්සි වුණොත් ඈ හරි අපි දැන් බලමු අපි දැන් හදන්නේ අච්චුපතේ ගණන් ටික එකින් එක හරි ඉස්සල්ලාම හැමෝම මේ ගණන හදන්න බලන්න මේක ඉවරයිද හදලා
ඔන්න මම අයින් කරනවා එක. එක ක්‍රමයක් හදාගත්තාම ඇති. ක්‍රම දෙකම ඕනේ නැහැ. හරි. එහෙනම් මේ ගාන හදන්න බලන්න අමාරුදම් කියලා බලමු අපි අභ්‍යාස මාලාව. මම මිෂ්ඨ අභ්‍යාස ගණන් තමයි ඉස්සල්ලාම හැදෙව්වේ. හරි. හදන්නකො මෙන්න මේකේ පළවෙනි ගාන 17යි 2 අභ්‍යාසයේ පළවෙනි ගාන හදන්න. පළවෙනි ගාන විතරයි. බලන්නකො අමාරුද කියලා හදලම. ඔය එක ගානක්වත් අපි හදපු තරම් අමාරු නෑ. හරි. මම දැන් ගාන අයින් කරනවා. හරි. අපි හදමු බලන්න. A සමානයි B ධන 2 ඍණ C. ඊතර අපිට ඕකේ A වලනේ හොයන්න කියන්නේ අය අමුතුවෙන් තනි කරගන්න දෙයක්වත් නැහැනේ. දැන් ආගයන් ටික දානවා. B7යි C6යි. B7යි C6යි. B7යි C6යි. අපුවේ හදන්න දෙයක් නෑ කොටින්ම කිව්වා. 7යි 6යි 13 ඍණ 2යි. 11යි. හරිනේ. කොහොමද? ඊළඟට යන්න ගන්න දෙවෙනි ගාන. දෙවෙනි ගාන. දෙවෙනි ගාන. අපි දෙවෙනි ගානක් හදලා බලමු අමාරුද කියලා.
හරි. බලමු දෙවෙනි ගාන. C සමානයි 9න් 5යි F ඍණ 32. C සමානයි 9න් 5යි F ඍණ 32. ඔන්න බලාගන්න. දැන් ඉතින් හදපු තරම් අමාරු නෑ. C සමානයි 9න් 5යි F ඍණ 32. අපි මේකේ ආදේශ කරන්නේ F 104. F 104 104 අඩු කිරීම 32. 9න් 5 104න් 32ක් අඩු කරමු. 4න් 2ක් 2යි 10න් 3ක් 7යි. 9 වරක් 8යි. 9 වරක් 8යි. 5 වරක් 8 40. 5 වරක් 8 40. දැන් හදනවා තුන්වෙනි ගාන. බලන්න. සුට්ටක්වත් අමාරු නෑ. තුන්වෙනි ගාන හදනවා. හරි. තුන්වෙනි ගානට යන්න. බලන්න. අපි දැන් හදන්නේ තුන්වෙනි ගාන. y සමානයි mx ධන c. y සමානයි mx ධන c. y සමානයි mx ධන c. හරි. ඔන්න බලන්න. අපිට ඉතින් පුළුවන් ඕන්න මේක ආදේශ කරන්න කියන්නේ කාටද? m ට හොයන්න කියන්නේ. m තනි කර ගන්න ගාන හදන්න පුළුවන්. හැබැයි m තනි කර ගන්න නැතුවත් ගාන හදන්න පුළුවන්. මම හදන්නේ m තනි කර ගන්න නැතුව. හරි. y ට මම දානවා 11. y ට 11. m x ට මම දානවා 5. ධන c කියන්නේ ඍණ 4යි. නිසා ඔහොම දැම්මත් ප්‍රශ්නයක් නැහැ. නැත්නම් එකතු කිරීම දාලා ඍණ 4 මෙහෙම දැම්මත් ප්‍රශ්නයක් නැහැ. හරි. එහෙනම් බලන්න 11 සමානයි 5යි m ඍණ 4යි. ඒ ධනයි ඍණයි ඍණ කියලා ගන්න පුළුවන් නේ. ඒවා මේකේ 9 වසරෙන් එහාට ඒවා ගැටලු නෙමෙයි ඈ. නැත්තම් වල එකතු කිරීම තියෙන නිසා මේක මෙහෙමම තියාගන්න කියලා එහෙම කතා නැහැ. එහෙම තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. දැන් ඍණ 4 මෙහාට 11 ධන 4 සමානයි 5යි. 5යි m කියන්නේ 15යි. 5යි m කියන්නේ 15යි. දෙපැත්තම 5න් බෙදුවා. m සමානයි 3. හරි. m සමානයි 3. ඒ වැඩෙත් ඉවරයි. හරි දැන් අහගන්නකො. අද අපි
පන්තිය මේ වෙලාවට නතර කරනවා. හරි? ඔයාලා ඔය අභ්‍යාස ඉතුරු ගණන් ටික හදන්න. අද විතරයි මෙහෙම නතර කරන්නේ. අපි ඊළඟ දවස් ටිකක් වැඩිපුර කරමු. මේ ඔය අභ්‍යාසයේ ඉතුරු ගණන් ටික ඔක්කොම ගෙදරින් හදන්න. මිශ්‍ර අභ්‍යාසයත් ඔයාලා කරාට කමක් නැහැ. ටිකක් අමාරු ගණන් තියෙනවා. මම මිශ්‍ර අභ්‍යාසයේ සමහර ගණන් දැන් කියලා දුන්නා. හැබැයි සමහර ළමයිට අනිවාර්යෙන් මිශ්‍ර අභ්‍යාස ගණන් ටිකක් හදන්න පුළුවන්. හැදුවොත් හොඳයි. මිශ්‍ර අභ්‍යාස ගණන් ටිකක් ඉතාම හොඳ ගණන් ටිකක් තියෙනවා. හැබැයි මම අනිවාර්ය කරන්නේ ඔය දැන් අපි හදපු අභ්‍යාසයේ 4 5 6 කියන ගණන් තුන හදන්න ඕනේ. 4 5 6. හරි. ඒ ටික අදලා එහෙනම් සූදානම් වෙන්න. අදට විතරක් අපි පන්තිය අවසන් කරනවා ඈ. හරි. ආයිබෝවන්. අයිබෝවන් සර්. අයිබෝවන් සර්.